ආයුබෝවන් සුබ දවසක් ව්‍යාපාර අධ්‍යයනය විෂයේ පළවෙනි නිපුණතාවයේ ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය. එහි මං ව්‍යාපාර පරිසරය කොටස සාකච්ඡා කර හිටියේ. එහි එක අය නිපුණතාවය ව්‍යාපාර පරිසරය හැඳින්වීම, එක 7 නිපුණතාවය ව්‍යාපාර පරිසරය කෙරෙහි අභ්‍යන්තර පරිසරයේ බලපෑම, එක 8 නිපුණතාවය ව්‍යාපාර පරිසරය කෙරෙහි ආසන්න පරිසරයේ බලපෑම. මේ නිපුණතා මට්ටම් 3 මම සාකච්ඡා කරලා තියෙනවා. ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය යන පළවෙනි නිපුණතාවයේ නිපුණතා මට්ටම් තව එකයි එතකොට කතා කරන්න තියෙන්නේ. එක 9 නිපුණතාවය ව්‍යාපාර කෙරෙහි බලපාන සාර පරිසරය, එහෙම නැත්නම් පොදු පරිසරය පිළිබඳ අධ්‍යයනය කිරීමටයි දැන් තියෙන්නේ. අද මම එසේනම් මේ සාර පරිසර බලවේග පිළිබඳ ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මේ නිපුණතා මට්ටම එක 9 සාර පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම විග්‍රහ කිරීම. මෙහි ඉගෙනුම් ඵල හැටියට අපි ගන්නේ, ඒ කියන්නේ මේ නිපුණතා මට්ටම අවසානයේදී ඔබට මෙන්න මේ ඉගෙනුම් ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ. ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන සාර පරිසර බලවේග ලැයිස්තුගත කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක් සාර පරිසර බලවේග පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක් සාර පරිසර බලවේග ව්‍යාපාර වලට ඇති වැදගත්කම පෙන්වා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. සාර පරිසර බලවේග කෙරෙහි ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් සඳහා නිසුන් දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. සාර පරිසර බලවේග ආසන්න පරිසර බලවේග කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. සාර පරිසර බලවේග අතර අන්තර් සම්බන්ධතාවයක් පවතින බව උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ ඉගෙනුම් ඵල කියන එක අතිශයින් වැදගත්. මොකද මම හැම වෙලේම මගේ නිබන්ධන තුල මම ඒවා ඇතුළත් කරන්නේ. ගුරුවරුත් මේවා දීලා තියෙනවා. මේවා තුලින් තමයි ප්‍රශ්න පත්‍ර සැකසුම්කරුවෝ ප්‍රශ්න පත්‍රය සකස් කරන්න පාදක කරගන්නේ විශේෂයෙන්ම ඉගෙනුම් ඵල. එහෙනම් අපි බලමු සාර එහෙම නැත්නම් පොදු පරිසරය කියන්නේ මොකක්ද කියලා. අපි සාර පරිසරය එහෙම නැත්නම් පොදු පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයක පුළුල් වටපිටාව සහ ඒහා බැඳුණු ව්‍යාපාරයට බලපෑම් කරන එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි කණ්ඩායම් සාර පරිසරය එහෙම නැත්නම් පොදු පරිසරය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ සාර පරිසරය අපිට ඒ විදිහට නිර්වචනය කරගන්න පුළුවන්. නැවතත් කිව්වොත් එහෙම ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා ඒ හා බැඳුණු බලපෑම් කරන බලවේග සාර පරිසරය කියලා කියනවා. එතකොට ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමේදී ඒ ව්‍යාපාරය කෙරෙහි බලපෑම් කරන බාහිර පරිසර බලවේග සාර පරිසරය කියලායි අපි කියන්නේ. සාර පරිසරය ව්‍යාපාරයට පාලනය කරන්න බෑ. සාර පරිසරය විශ්ලේෂණය කරලා අපි හොයාගන්න ප්‍රධාන කාරණා දෙක තමයි අවස්ථා හා තර්ජන. දැන් අපි පාසල උදාහරණ අරගෙන කතා කරා පළවෙනි නිපුණතා මට්ටම් වලදී. විශේෂයෙන්ම අපි පාසලේ වැට ඇතුලේ පරිසරය, තාප්පෙන් ඇතුලේ වැටෙන් ඇතුලේ ඒ සීමාවේ පරිසරයට අපි කිව්වේ අභ්‍යන්තර පරිසරය කියලා. ඊළඟට පාසලේ වැට ආසන්නයේ තියෙන පරිසරය අපි කිව්වේ ආසන්න පරිසරය කියලා. ඒ සමීප පරිසරය ආසන්න පරිසරය. ඊළඟට අපිට ඊට එහයින් තියෙන පුළුල් සමස්ත පාසලත් එක්ක බැඳුණු ඒ වටපිටාවට අපි කියනවා බාහිර එහෙම නැත්නම් සාර පරිසර බලවේග කියලා. එතකොට සාර පරිසර බලවේග ව්‍යාපාරයක සාර පරිසර බලවේග අපි 8ක්
උසස් පෙළ මේ විෂය නිර්දේශය තුල කතා කරනවා ආර්ථික පරිසරය. මෙතන ඔබට ලියා ගන්න පුළුවන් ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ප්‍රජා පරිසරය, ස්වභාවික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, ගෝලීය පරිසරය. එතකොට අපි මේ පරිසර එකින් එක සාකච්ඡාවට ලක් කරනවා. ගෝලීය පරිසරය. දැන් අපි ගෝලීය පරිසරය නිර්වචනය කරනකොට ගෝලීය පරිසරය කියන්නේ මේ sannivedana තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ප්‍රවාහනය මෙන්න මේ වගේ දියුණුව නිසා මුළු ලෝකයම එකම වෙළඳපළක් බවට පරිවර්තනය වී තිබීම ගෝලීකරණය කියලා කියනවා. දැන් ගෝලීකරණය හේතුවෙන් රටවල් අතර විශේෂයෙන්ම අපි දන්නවා විදේශ වෙළඳාම මේ ගෝලීකරණය එක්ක ඇතුණු දෙයක්. ගෝලීකරණයේ ප්‍රතිඵලයක් විදේශ වෙළඳාම භාණ්ඩ සේවා පමණක් නෙවෙයි මේ ගෝලීකරණය තුල වර්තමානයේ හුවමාරු වෙන්නේ භාණ්ඩ සේවා, ප්‍රාග්ධනය, ශ්‍රමය, සංස්කෘතිය පවා ගෝලීකරණ හේතුවෙන් රටවල් අතර හුවමාරු වෙනවා. දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම චීනය තමයි කොළඹ පෝර්ට් සිටිය වරාය නගරය නිර්මාණය කරන්නේ චීනය. එතකොට චීනයේ ඒ සමාගම් මෙහි ප්‍රාග්ධනය ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට වරාය මිලට අරගෙන ඒක ක්‍රියාත්මක කරන්නේ වර්තමානයේදී මේ චීනය විසින්. එතකොට මේ ගෝලීකරණ හේතුවෙන් විශේෂයෙන්ම අපි අර වරාය නගරේ කතා කරොත් එහෙම විශාල ව්‍යාපාර අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ගෝලීකරණ එක ප්‍රතිඵලයක්. ගෝලීකරණය තුලින් ව්‍යාපාර අවස්ථාත් ඇති වෙනවා, ව්‍යාපාරය කෙරෙහි තර්ජනත් ඇති වෙනවා. දැන් මෙතන ගෝලීකරණ හේතුවෙන් වෙළඳ ගිවිසුම් ඇතිවීම, වෙළඳ හවුල් ඇතිවීම, ඊළඟට ලෝක සංවිධාන බිහිවීම, අන්තර්ජාතික වශයෙන් නීති රීති ඇතිවීම, ගෝලීය තරංකාරීත්වය වැඩිවීම, කලාපීය සංවිධාන බිහිවීම, විදේශ ආයෝජන ඇතිවීම, ජාත්‍යන්තර ජාල සම්බන්ධතා ඇතිවීම, ගෝලීය සන්නම් ලෝකේ පුරා ව්‍යාප්ත වීම, ගෝලීය ආර්ථික අවපාත උත්පාත නිදහස් වෙළඳාම, ඒ වගේම අපි ගෝලීය පරිසරයෙන් වර්තමානයේ මේ පින්තූරෙන් ඔබට පැහැදිලි වෙන ඇති ආපු තර්ජනයක් තමයි මේ විදේශ වෙළඳාම හා සංචාරක ව්‍යාපාරය හරහා ලෝකයේ පුරා ව්‍යාප්ත වුණු කොවිඩ් වසංගත තත්ත්වය අද ගෝලීය පරිසරය තුලින් ඇවිල්ලා තියෙන තර්ජනයක්. දැන් අපි ගෝලීය පරිසරයෙන් ආපු මේ තර්ජනය මේ විශේෂයෙන් මේක වසංගත තත්ත්වයක්. හැබැයි මේක නිසා තර්ජනය වාගේම ව්‍යාපාර අවස්ථාත් නිර්මාණය වෙලා තියෙනවා. අපි කතා කරොත් එහෙම ව්‍යාපාර අවස්ථා තමයි දැන් මේ වසංගත තත්ත්වයෙන් බේරෙන්න ආරක්ෂිත ඇඳුම්, මුඛාවරණ, ඒ කියන්නේ මුහුණු ආවරණ, ඊළඟට විස බීජ හරණය කරන උපකරණ සහ ද්‍රව්‍ය, ඊළඟට දේශීය සහ විදේශීය කියන්නේ දේශීය ඖෂධ වර්ග පිළිබඳ විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඒතකොට මේ ව්‍යාපාර අවස්ථා විශේෂයෙන්ම මේ තුල අද ඖෂධයක් හොයාගෙන නැහැ. ඒක තවමත් අත්හදා බැලීම් පවතිනවා. හොඳ ව්‍යාපාර අවස්ථාවක් වෙනවා මේ ඖෂධයක් හොයාගත්තාම. ඒ වගේම වෛද්‍ය උපකරණ, රෝහල් උපකරණ මේ වගේ දේවල් වලට ව්‍යාපාර අවස්ථා නිර්මාණය වෙලා තිනවා මේ ගෝලීය පරිසරයේ බලපෑම නිසා. ඒ වගේම තර්ජනත් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආනයන අපනයන කටයුතු ජනගහනය අඩුවීමට, විදේශ වෙළඳාමට විශාල වශයෙන් මේ ආනයන අපනයන කටයුතු වලට තර්ජනයක් ඇති වෙලා තියෙනවා මේ ගෝලීය වසංගත තත්ත්වයේ පැතිරීම නිසා. අපිට ඒක වසංගත තත්ත්වයේ පැතිරීමේ ඇතිලා තියෙන ව්‍යාපාර අවස්ථා හා ව්‍යාපාර තර්ජන හිම සාකච්ඡා කරන්න පුළුවන්. දැන් එතකොට මේ ගෝලීය පරිසරය තුලින් ඇතිවන ව්‍යාපාර අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමටත් තර්ජන වලට මුහුණ දීමටත් ව්‍යාපාර උත්සාහ ගන්න ඕනේ. විශේෂයෙන්ම දැන් අපි තවත් උදාහරණයකින් මේ ගෝලීය පරිසරයේ බලපෑම කතා කරොත් එහෙම
මේ ඔබට පේනවා ඇති පුවත්පත් වාර්තාවක්. හරි මේ 2015 දී පළවුණු පුවත්පත් නිවේදනයක්. දැන් මේකේ තියෙන්නේ යුරෝපා සංගමයේ තීන්දුවක්දී 19 වෙනිදා සිට GSP+ ක්‍රියාත්මකයි. දැන් මොකද්ද මේ නිවේදනයෙන් අපිට පැහැදිලි වෙන්නේ? අපි දන්නවා 2009 අවුරුදු 30ක යුද්ධය අවසන් වුණා. ඒ අවසන් වීමත් සමග යුරෝපා සංගමයේ කියන මේ සංවිධානය අපිට දීලා තිබ්බා සහනයක් GSP+ කියන බදු සහනය. මේ බදු සහනය 2009 අපි මානව හිමිකම් කඩ කළා කියලා ඒ GSP+ කියන බදු සහනය යුරෝපා සංගමය විසින් අපි නිවත් කළා. එතකොට මොකද්ද මේ බදු සහනෙන් වෙන්නේ? යුරෝපා වෙළඳපළට අපේ භාණ්ඩ විශාල සංඛ්‍යාවක් 6000කට 7000කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක් යුරෝපා වෙළඳපළට ඇතුල් වෙනකොට අපිට බදු සහනයක් දීලා තියෙනවා. ඒ බදු සහනය දීම මත යුරෝපා සංගමයේ රටවල් 28ක් තියෙනවා. ඒ 28 අපේ භාණ්ඩ තීරු බදු ගාස්තු අඩු නිසා අඩු මිලට විකිනවා. ඒ කියන්නේ අපේ භාණ්ඩ වලට ඉල්ලුමක් ඇති වෙනවා. මේ GSP බදු සහනයේ ක්‍රියාත්මක කිරීම නිසා අපේ ව්‍යාපාර භාණ්ඩ 7000කට විතර ව්‍යාපාර අවස්ථා විශේෂයෙන්ම ඇගලුම් කර්මාන්තය තවත් භාණ්ඩ රාශියක් අපනයනය කරනවා. ඒ වලට ව්‍යාපාර අවස්ථාවක් වුණා. හැබැයි 2009 දී මේ GSP+ කියන බදු සහනය ඉවත් කිරීම නිසා මොකද උනේ? අපේ ව්‍යාපාර වලට තර්ජනයක් වුණා. මොකද මේ සහනය ඉවත් කිරීම නිසා නැවත 2015 බලයට පත් වුණු රජය විසින් මේ බදු සහනය නැවත ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියා. නැවත 2015 ඉඳලා මේ GSP+ කියන බදු සහනය නැවත අපිට ලබා දුන්නා. දැන් අපේ භාණ්ඩ විශාල සංඛ්‍යාවකට යුරෝපා වෙළඳපොලේ ඇතුළත් වෙනකොට බදු තීරු බදු සහන ලැබිලා තියෙනවා. ඒක නිසා අපේ ව්‍යාපාර වලට ව්‍යාපාර අවස්ථාවක් වෙලා තියෙනවා. මේක නැති කළොත් අපිට තර්ජනයක්. මේ අවස්ථාව ලබා දීම යුරෝපා සංගමයෙන් මේක GSP සහනය ලබා දීම අපිට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. ඒ වගේ දැන් මේ ගෝලීය පරිසරය තුළ ඇතිවෙන වෙළඳ ගිවිසුම් ඇතිවීම, වෙළඳ හවුල් ඇතිවීම, ලෝක සංවිධාන බිහිවීම, අන්තර්ජාතික වශයෙන් නීති රීති ඇති කිරීම මේවා තුලින් අපිට ව්‍යාපාර අවස්ථාවක් ඇති වෙනවා. ඒ වගේම ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙනවා විවිධ නීති රීති පැනවීම හරහා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ දවස්වල ලෝක සංවිධානයක් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය WHO World Health Organization අපේ විශේෂයෙන්ම රට ඇතුළත තියෙන මේ වසංගත තත්ත්වයේ රටේ ඇතුළත තියෙන වසංගත තත්ත්වයට විවිධ උපදෙස් නීති රීති අපිට ලබා දෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. එතකොට මේ ගෝලීය පරිසරයෙන් ඇතිවන බලපෑම් නිසා අපි දැනගන්න කාරණේ තමයි ව්‍යාපාර අවස්ථාත් ඇති වෙනවා. ඒ වගේම ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙනවා. දැන් විශේෂයෙන්ම මෙතන මෙන්න මෙහෙම අපිට ලියා ගන්න පුළුවන් මේ තියෙන කාරණා ඔබට අමතර දැනුම සඳහා කියවා ගන්න පුළුවන්. මෙතන අපි මෙහෙම ලියා ගමු. ගෝලීය පරිසරය අධ්‍යයනය තුලින් ව්‍යාපාර කෙරෙහි හිතකර අයුරින් බලපෑම් කරන හිතකර සාධක ඇලීරක් බලවේග හෙවත් අවස්ථා හඳුනා ගැනීමටත් හැකියාව ලැබේ. නැවත මම කියන්නම්. ගෝලීය පරිසරය අධ්‍යයනය තුලින් ව්‍යාපාර කටයුතු කෙරෙහි හිතකර අයුරින් බලපෑම් කරන හිතකර සාධක ඇලිරක් බලවේග හෙවත් අවස්ථා හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එසේම
ගෝලීය පරිසරය අධ්‍යයනය තුළින් ව්‍යාපාර කටයුතු කෙරෙහි ගෝලීය පරිසරය අධ්‍යයනය තුළින් ව්‍යාපාර කටයුතු කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම් කරන අහිතකර සාධක ඇලෙරක් බලවේග හෙවත් තර්ජන හඳුනා ගැනීමට හැකියාව ලැබේ. හරි අපි ඊළඟට බලමු දේශපාලන පරිසරය. දැන් දේශපාලන පරිසරය කියලා කියන්නේ රටක ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රියාකාරකම්. ව්‍යාපාර කටයුතු කෙරෙහි ඇති කරන බලපෑම දේශපාලන පරිසරය කියලා අපිට කියන්න පුළුවන්. මේ යටතේ රාජ්‍ය ක්‍රියාකාරකම් සහ දේශපාලන ක්‍රියාකාරකම් ව්‍යාපාර වලට බලපෑම් ඇති කරන්නේ කොහොමද කියන එක අපි කතා කරනවා. රාජ්‍ය දේශපාලන දර්ශනීය ප්‍රතිපත්ති, විවෘත ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ව්‍යුහය, දේශපාලන කණ්ඩායම්, දේශපාලන ස්ථාවරභාවය අස්ථාවරභාවය, රාජ්‍ය නියෝජිත ආයතන හා ඒ වගේ ක්‍රියාකාරීත්වය, පළාත් සභා පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය, මෙන්න මේ දේශපාලන පරිසරය ගන්න තීන්දුව తీරන ව්‍යාපාර වලට බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ ව්‍යාපාර අවස්ථාත් ඇති වෙනවා, ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙනවා. දැන් මේ විශේෂයෙන්ම අපේ රටේ ව්‍යාපාර රජයේ දේශපාලන පරිසරය ප්‍රධාන වශයෙන් මධ්‍යම රජය, පළාත් සභා පළාත් පාලන ආයතන වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදලා තමයි ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරන්නේ. විශේෂයෙන්ම මධ්‍යම රජයේ ක්‍රියාත්මක කරන ව්‍යාපාර සහ ගන්න මධ්‍යම රජය විසින් ගන්න තීන්දුව తీරන ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරනවා. ඒ වගේම පළාත් සභාව සහ පළාත් පාලන ආයතන මගින් ව්‍යාපාර පාලනය කිරීමට විවිධ තීන්දුව తీරන ගන්නවා. ඒවා හරහා ව්‍යාපාර වලට ව්‍යාපාර අවස්ථාත් ඇති වෙනවා, ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ දිනවල රජය විසින් අරන් තියෙන තීන්දුව తీරන මේ වසංගත තත්ත්වයත් එක්ක ආනයන සීමා කරලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම අගෝස්තු දක්වා මෙතන මේ රජයේ වියදම් සීමා කරලා තියෙනවා. ඒ වගේ තීන්දුව తీරන කීපයක් අරන් තියෙනවා. දැන් අපි කතා කළොත් එහෙම රජයේ විසින් අරන් තියෙන දේශපාලන පරිසරයෙන් ගත් තීන්දුවක් තමයි අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට රැකියා අවස්ථා ලබා දෙන එක, රැකියා ලක්ෂයක් ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා. මේ තීරණය නිසා ඇතුළත තියෙන ව්‍යාපාර අවස්ථා තමයි සේවා නියුක්තිය වැඩි වෙනවා කියන්නේ. ඒක ආර්ථික පරිසරයට බලපානවා. අපි එතනදි කතා කරනවා රැකියා අවස්ථා ලබා දීම නිසා පුද්ගලයන්ගේ ආදායම් අවස්ථාවක් ඇති වෙනවා. ආදායම් වැඩිවීම නිසා බාහණ්ඩ සේවා සඳහා කරන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩිවීම නිසා නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩිවීමෙන් ජාතික නිෂ්පාදනය වැඩි වෙලා ඒක ව්‍යාපාර රටේ ආර්ථික සංවර්ධනයට හේතු වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. පරිභෝගිකයන්ගේ ආදායම වැඩිවීම නිසා ව්‍යාපාර වලට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි දැන් මෙතන ඔබ දකිනවා මේ පුවත්පත් නිවේදනය අගෝස්තු දක්වා රජයේ සියලු වියදම් සීමා කරලා තියෙනවා. අගෝස්තු දක්වා රජයේ සියලු වියදම් සීමා කරලා තියෙනවා. එතකොට මේ වියදම් සීමා කරාම මොකද වෙන්නේ? දැන් මේකේ ප්‍රතිඵලය තමයි රජයේ වියදම් කරනවා කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් එimhe මහා මාර්ගයක්, වායු මාර්ගයක් හදනවා කියන්නේ රජය ඒවා දෙන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට ඒ කොන්ත්‍රාත් එක දීලා ඒගොල්ලෝ හරහා තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ ව්‍යාපෘති අරගෙන පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ වියදම් කරනවා. ඒ පාරක් අපි උදාහරණයක් ගත්තොත් පාරක් හදන්න ගත්තොත් එහෙම ඒ පාර හදන්න කළු ගල් සාමාන්‍යයෙන් මේ ගල් ඕනේ, ඊළඟට පස් ඕනේ, තාර ඕනේ, ඊළඟට සේවකයන් ඕනේ, යන්ත්‍ර ඕනේ, වාහන ඕනේ. මෙන්න මේවා ගන්න ඒ ප්‍රදේශයේ ඒ මහා මාර්ගය හදන ප්‍රදේශයේ
ව්‍යාපාර වලින්. එතකොට ඒ රජය වියදම් කරනවා කියන්නේ ව්‍යාපාර අවස්ථාවක් ඇති වෙනවා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රවාහනය, sannivedana මේවට වියදම් කරනවා කියන්නේ ඒක ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර අවස්ථාව. වියදම් සීමා කරොත් එහෙම ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම තර්ජනයක් වෙනවා. එහෙනම් මේ රජය ගන්න තීරණ ව්‍යාපාර අවස්ථාත් ඇති කරනවා. ඒ වගේම තමයි ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙනවා. හරි ඒ විදිහට මධ්‍යම රජය විදිහට මේ අධ්‍යාපන සෞඛ්‍ය sannivedana මේවට වියදම් කරනකොට ව්‍යාපාර අවස්ථා ඇති වෙනවා. ඒ වියදම් සීමා කරොත් ව්‍යාපාර වලට තර්ජන ඇති වෙනවා. සේවක වැටුප් වැඩි කිරීම විශේෂයෙන්ම ව්‍යාපාර කියන්ට ව්‍යාපාර අවස්ථාවක්. මොකද පාරිභෝගිකයන්ගේ ආදායම් වැඩි වෙලා ඉල්ලුම් වැඩි වෙලා ඒකෙන් නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. දුම් වැටි හා මත්ද්‍රව්‍ය තහනම් කිරීම පාරිභෝගිකයන්ට හොඳ වුණාට එවැනි ව්‍යාපාර දුම් වැටි සමාගම් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම් වලට තර්ජනයක් වෙනවා. ආනයන සීමා කිරීම විශේෂයෙන්ම මේ දිනවල අරන් තියෙන දේශපාලන තීන්දුවක් ආනයන සීමා කරාම ආනයන කරන ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර වලට තර්ජනයක්. නමුත් ඒ ආනයන වෙනුවට මෙහි අපේ රටේ යම් යම් නිෂ්පාදන ඇති කරනවා නම් ඒ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. ඊළඟට බදු ක්‍රියාත්මක කිරීම තුළින් බදු පැනවීම සහ බදු ඉවත් කිරීම තුළින් ව්‍යාපාර වලට බලපෑම් කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා ඇති වෙනවා. ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙනවා. ඊළඟට පළාත් සභා හා පළාත් පාලන ආයතන මගින් ව්‍යාපාර පාලනය කිරීම මේ තුලිනුත් ව්‍යාපාර අවස්ථා ව්‍යාපාර වලට තර්ජන ඇති වෙනවා. නව රාජ්‍ය ප්‍රතිපත්ති මේවා මේ ඔබේ අමතර දැනුමට කියවා ගන්න රාජ්‍ය වේදම් සීමා කිරීම ව්‍යාපාර කටයුතු කිරීම බලපෑම් මම කතා කරා. කොහොමද ඒකෙන් ව්‍යාපාර අවස්ථා ඇති වෙන්නේ, ව්‍යාපාරයට තර්ජන ඇති වෙන්නේ කියන එක. රජය වේදම් කරනවා කියන්නේ ඒක අතකින් යටිතල පාසුකම් වර්ධනය වුණාම ඒකත් ව්‍යාපාර ආරම්භ කරන්න ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. වේදම් සීමා කළොත් එහෙම ව්‍යාපාර වලට තර්ජනයක් වෙනවා. එතකොට ව්‍යස්තදායක විධායක, ඒ කියන්නේ ව්‍යස්තදායක කියන්නේ පාර්ලිමේන්තුව, විධායක කියන්නේ ජනාධිපතිවරයා. මේගොල්ලෝ තමයි විවිධ දේශපාලන තීන්දුව තීරණ ගන්නේ. ඒ තීරණ හරහා ව්‍යාපාර අවස්ථාත් ඇති වෙනවා. ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙනවා. දැන් ඊළඟට අපි බලමු ඊළඟ පරිසරය තමයි නෛතික පරිසරය. ඒ කියන්නේ අපි නීතිමය සාධක ක්‍රියාත්මක වන පරිසරය. රජය විසින් පාර්ලිමේන්තුවට යම් පනත් ඉදිරිපත් කිරීම දේශපාලන තීන්දුවක්. ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම තුලින් ඒ පනත නීතියක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත, කම්කරු නීති රීති, ශ්‍රී ලංකා ප්‍රමිති පනත මේ වගේ පනත් තුලින් ව්‍යාපාර අවස්ථාත් ඇති වෙනවා. ව්‍යාපාර වලට තර්ජන වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රජය ව්‍යාපාර වලට නීති රීති පැනවීමේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න, ව්‍යාපාර ආරක්ෂා කරන්න, සමාජය හා පරිසරය ආරක්ෂා කරන්න මේ අරමුණු තුනෙන් තමයි නීති රීති පනවන්නේ. එතකොට මේ පනවලා තියෙන විවිධ නීති රීති ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළ පනත් හා නීති රීති, පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ නීති රීති, සේවකයන් සම්බන්ධ නීති රීති, පරිසරය සම්බන්ධ නීති රීති මේ වගේ නීති රීති පනවලා තියෙනවා. ඒ නීති රීති පැනවීම තුලින් ව්‍යාපාර අවස්ථාත් ඇති වෙනවා. ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙනවා. අපි බලමු දේශපාලන පරිසරයේ ගන්න තීන්දුව තමයි මේ ගොඩක් තියෙන්නේ.
අපිට පේනවා ඇති මෙතන තාත්තගේ අතේ වැරදි 4යි. මේ ගැන සිතුවාද සැප්තැම්බර් 1 දා සිට තහනම් කර ඇත. මොනවද? ලාන්සීට් සිලිසිලි බෑග්, ගොසිරි බෑග්, EP කෑම් පෙට්ටි. දැන් මේ 2015 පත්වුණු රජය විසින් ගත්තු තීන්දුවක් තමයි සැප්තැම්බර් 1 දා සිට 2015 මට මතක හැටියට සැප්තැම්බර් 1 දා සිට මෙන්න මේ දැන්වීම හරහා මෙන්න මේ ලාන්සීට් සිලිසිලි බෑග්, ගොසිරි බෑග්, EP කෑම් පෙට්ටි අපි දන්නවා අපි රයිස් එක ෆ්‍රයිඩ් රයිස් එකක් ගන්න ගියාම මෙන්න මේ හතරම පාවිච්චි කරනවා. එතකොට ඒකයි මේ තාත්තගේ අතේ වැරදි 4යි කියලා කියන්නේ රයිස් එකක් ගෙනාවහම මේ වැරදි 4 මේ ලාන්සීට් සිලිසිලි බෑග්, ගොසිරි බෑග් මේවා මේ පරිසර හිතකාමී දේවල් නෙමෙයි. ඒ නිසා මේවා තහනම් කරා. මේ තුලින් මොකද උනේ? ලාන්සීට් සිලිසිලි බෑග්, ගොසිරි බෑග්, EP කෑම් පෙට්ටි සමහරට මේවා නිෂ්පාදනය කරන සහ මේවා ආනයන කරන ව්‍යාපාරිකයන්ට මේ දේශපාලන තීන්දුව නිසා තර්ජනයක්. නමුත් විකල්ප නිෂ්පාදන ඉදිරිපත් කරන අයට කඩදාසි වලින් දැන් කෑම් පෙට්ටි ගොඩක් හදලා තියෙන්නේ. ඊළඟට දිරාපත් වන දේවල් වලින් විවිධ නිෂ්පාදන මේ දිරාපත් වන ලාන්සීට් සිලිසිලි බෑග්, ගොසිරි බෑග්, කෑම් පෙට්ටි වගේ නිෂ්පාදනය කරන අයට මේ දිරාපත් වන පරිසරිතකාමී නිෂ්පාදනය කරන අයට ඒක ව්‍යාපාර අවස්ථාවක් වෙලා තියෙනවා. දැන් මේනේ දේශපාලන පරිසරය ගත්තු තීන්දුව පාර්ලිමේන්තුවේ මේක සම්මත කරගත්තාම නීතියක් බවට පත් වෙනවා. ඒතකොට මේ නීතිය කඩ කරන්න බෑ. මේ තහනම් කරපු දේවල් ව්‍යාපාර ආයතන තුල විකුණනවා නම් නිෂ්පාදනය කරනවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එතකොට මේ කාරණේ නීතිමය පරිසරයෙන් ගන්න මේ තීර්ණ ව්‍යාපාර අවස්ථා ඇති කරනවා. ඒ වගේම ව්‍යාපාර වලට තර්ජනයක් වෙනවා. එතකොට මේ නීති පැනවීම තුළින් ව්‍යාපාර අවස්ථා ඇති වෙනවා, ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙනවා. දැන් අපි බලමු මෙතන ලියමු. මෙහෙම ලියන්න. නෛතික පරිසරය අධ්‍යයනය තුළින් ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් කරන සමාන මෙහෙම නෛතික පරිසරය අධ්‍යයනය තුළින් ව්‍යාපාර කටයුතු කෙරෙහි හිතකර අන්දමින් බලපෑම් කරන හිතකර සාධක ඇලිරක් බලවේග හේවත් අවස්ථා හඳුනා ගැනීමටත් හැකියාව ලැබේ. එසේම නෛතික පරිසරය අධ්‍යයනය තුළින් ව්‍යාපාර කටයුතු කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම් කරන අහිතකර සාධක හේවත් ඇලිරක් බලවේග අහිතකර සාධක බලවේග හේවත් තර්ජන හඳුනා ගැනීමටත් අවකාශය ලැබේ. දැන් ඒතර අපි වර්තමානයේ ගත්තොත් එහෙම මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා විශේෂයෙන්ම ඇඳිරි නීතිය නෛතික පරිසරය තුළ ඒක නීතියක් ඇඳිරි නීතිය පනවන්න පුළුවන්. ඒ ඇඳිරි නීතිය පැනවීම තුළින් විශේෂයෙන්ම අර දේශපාලන පරිසරය ගන්න තීන්දුව තමයි රට සංවෘත කිරීම, ලොක්ඩවුන් කරන එක. ඒ තුලින් ඇඳිරි නීතිය පනවන්න පුළුවන්. ඒ ඇඳිරි නීතිය කඩ කළොත් එහෙම නීතිමය පරිසරයෙන් දඬුවම් පනවන්න පුළුවන්. ඒ වගේම ඇඳිරි නීතිය පැනවීම ව්‍යාපාර වලට තර්ජනයක් වෙනවා. ඒ වගේ නීතිමය පරිසරය ගන්න තීන්දුව විශේෂයෙන්ම ව්‍යාපාර අවස්ථා සහ ව්‍යාපාර වලට තර්ජන ඇති වෙනවා. ඒක නිසා තමයි අපි නීතිමය පරිසරය අධ්‍යයනය කරන්නේ. right. ඊළඟට අපි කතා කරන්නේ ආර්ථික පරිසරය ගැන. ඒ කියන්නේ ආර්ථික සාධක ක්‍රියාත්මක වන පරිසරයට අපි කියනවා ආර්ථික පරිසරය කියලා.
දැන් විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව තුළ කතා කරන ඒ සියලු සාධකයන් සියලු විෂය කරුණු ඒවා තමයි අපි මේ ආර්ථික පරිසරය තුළ කතා කරන්නේ. ආර්ථික පරිසර සාධක අපිට මෙන්න මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ බලවේග මෙතන ලියන්න මිල උද්දමනය, පොලි අනුපාතය, දළ ජාතික නිෂ්පාදනය, දළ ජාතික නිෂ්පාදනය, සේවා නියුක්තිය, ජීවන වියදම, ආදායම් බෙදීම් විෂමතාවය, ඉතිරි කිරීම, ආයෝජන, විනිමය අනුපාත ආදී වශයෙන් මෙතන සටහන් කරන්න පුළුවන් ආර්ථික පරිසරයේ තියෙන සාධක, ආර්ථික පරිසර සාධක ගැන. එතකොට දැන් මේවා කොහොමද ව්‍යාපාර වලට බලපාන්නේ? මේවා කොහොමද ව්‍යාපාර වලට බලපාන්නේ කියන එක අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන් මෙතන මම සටහනක් දාලා තියෙනවා සේවා නියුක්තිය කොහොමද ව්‍යාපාර කෙරෙහි වන බලපෑම. දේශපාලන පරිසරය තුළින් රැකියා අවස්ථා ලබා දීමට තීරණය කර ගැනීම එක දේශපාලන පරිසරයේ සාධකයක්. තීරණය කිරීම. රැකියා අවස්ථා ලබා දුන්නාම සේවා නියුක්තිය වැඩි වෙනවා. ඒක ආර්ථික පරිසරයට බලපානවා. සේවා නියුක්තිය වැඩි වුණාම වැටුප් ලබන්නම් පිරිසක් බිහි වෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වීම තුලින් ක්‍රය ශක්තිය, ඒ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ක්‍රය ශක්තිය වැඩි වුණාම නිෂ්පාදනය වැඩි වෙනවා. මොකද ඒ ඉල්ලුම ක්‍රය ශක්තිය වැඩි වෙනවා, ඉල්ලුම වැඩි වෙනවා. ඒ තුලින් නිෂ්පාදනය ඉල්ලුම වැඩි වුණාම නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වුණාම ජාතික නිෂ්පාදනය ඉහළ යනවා. ඒ නිෂ්පාදනය ඉහළ යාම තුලින් රට සංවර්ධනය, ආර්ථික සංවර්ධනය කරා යන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදනය වැඩිවීම ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. ඒ තුළින් දැන් සේවා වියුක්තිය ව්‍යාපාරවලට තර්ජනයක් වෙනවා. මේකේ අනිත් පැත්ත ඒ කියන්නේ ආදායම් ලාභී පිරිස අඩු වුණාම ඒක ව්‍යාපාරවලට තර්ජනයක්. ඒ වගේම විදේශ විනිමය අනුපාත ව්‍යාපාරවලට බලපාන්නේ කොහොමද කියන එක මෙතන සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි දේශීය මුදලේ විදේශාගය ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 180 ගණන් තියෙන 180ක් විතර. ඒ වගේ දේශීය මුදලේ විදේශාගය තමයි අපි විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ. එතකොට විදේශ විනිමය අනුපාතය ඉහළයි. දැන් අපේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව විදේශ විනිමය අනුපාතය 180ක් විතර තියෙන මේක අපිට අවුරුදු 10කට විතර ඉස්සලා රුපියල් 100ට විතර තිබ්බේ. දැන් තියෙන 180යි. දැන් ඩොලර් 10ක භාණ්ඩයක් ගන්න මීට අවුරුදු 10කට ඉස්සලා ගිය රුපියල් 1000යි. දැන් 1800ක් කරන මුද ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 180ක් විතර වෙනවා. එතකොට 1800ක් විතර වෙනවා. එතකොට ආනයනය කරන භාණ්ඩවල මිල වැඩි. ආනයනය කරන භාණ්ඩවල මිල වැඩි. ඒ හින්දා ආනයන කරන ව්‍යාපාර ආනයනික භාණ්ඩවලට තියෙන ඉල්ලුම අඩු වෙලා ආනයන අධෛර්යමත් වෙනවා. ඒ කියන්නේ ඒ තුලින් ව්‍යාපාරවලට මේ ආනයන කරන ව්‍යාපාරවලට ඒක තර්ජනයක් වෙනවා. ඒ වගේම අපනයන කරන ව්‍යාපාර වලට මොකද අපනයන කරන භාණ්ඩ වලට අපිට වැඩි ආදායමක් ලැබෙනවා. මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ඩොලර් 10ක භාණ්ඩයක් අපි අපනයන කරනකොට රුපියල් 1000ක් ලැබුණා නම් දැන් 1800ක් ලැබෙනවා. එතකොට ඒ අපනයන කරන ව්‍යාපාර වලට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි ගෙවුම් ශේෂය කියන්නේ සමස්ත අපනයන ආදායම සහ සමස්ත ආනයන වියදම අතර වෙනස ගෙවුම් ශේෂය කියලා කියනවා. එතකොට මේක වාසසහගත හෝ අවාසසහගත වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන්නේ අවාසසහගත ගෙවුම් ශේෂයක්. ඒ කියන්නේ අපි
අසීමිත ලෙස බහණ්ඩ ආනයනය කරනවා. නමුත් අපි අපනයන කරන අපේ අපනයන ආදායම ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන හින්දා අවාසාගත ගෙවුම් ශේෂයක් තියෙන්නේ. එතකොට මෙහෙම අවාසාගත ගෙවුම් ශේෂයක් තියෙන විට හැම වෙලේම රජය කරන්නේ ආනයන සීමා කරන්න උත්සාහ කරනවා. එතකොට ආනයන ව්‍යාපාරවලට තර්ජනයක් අපනයන කරුවන්ට හැකිතරම් සහනාධාර ලබා දෙනවා. එතකොට අපනයන කරන ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. එතකොට අවාසාගත ගෙවුම් ශේෂයක් තියෙනකොට ආනයන කරන බහන්න මත බදු පැනවීම ඒ වගේ ක්‍රම හරහා ආනයන සීමා කරන්න උත්සාහ කරනවා. ඒ තුළ ඒ ආනයන කරන ව්‍යාපාරිකයන්ට තර්ජනයක්. නමුත් අපනයන ධෛර්යමත් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපනයන කරන ව්‍යාපාරවලට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. ඊළඟට ඒ වගේ අපි මෙන්න මේ ආර්ථික පරිසර සාධක ව්‍යාපාර අවස්ථා ඇති කරනවා. ඒ වගේම ව්‍යාපාරවලට තර්ජනත් ඇති වෙනවා. හරි අපි මෙතන ලියාගමු ආර්ථික පරිසරයේ තව එක සාධකයක් තමයි බැංකු පොලි අනුපාතය. මේ පොලි අනුපාතය මේ දවස්වල මහ බැංකු විසින් අඩු කරලා තියෙන්නේ. පොලි අනුපාතය අඩු කරාම මේ අඩු වැඩි කිරීම මත ව්‍යාපාර අවස්ථා හා ව්‍යාපාර තර්ජන ඇති වෙන්නේ කොහොමද කියන එක අපි සලකා බලමු. පොලි අනුපාතය මෙතන ලියන්න මාතෘකාව මේ පොලි අනුපාතය ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් කරන ආකාරය. බැංකු පොලි අනුපාතය ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් කරන ආකාරය. දැන් ඊට පස්සේ ලියන්න මෙතන මහ බැංකුව බැංකු පොලි අනුපාතය අඩු කළ විට වාණිජ බැංකුද බැංකු පොලි අනුපාතය අඩු කරයි. ඒ තුලින් ව්‍යාපාරිකයන් ණය සඳහා කරන ඉල්ලුම වැඩි වේ. ණය සඳහා කරන ඉල්ලුම වැඩි වේ. එම නිසා ආයෝජනය වැඩි කරයි. ආයෝජනය වැඩිවීම තුළ නිෂ්පාදනයද වැඩි වේ. එය දල ජාතික නිෂ්පාදනය වර්ධනයට හේතු වේ. බැංකු පොලි අනුපාතය අඩු කිරීම ව්‍යාපාර අවස්ථා ඇති කරයි. පොලි අනුපාතය වැඩි කළ විට ණය සඳහා ඉල්ලුම වර්ධනය වී ආයෝජනයද වැඩි වේ. ණය සඳහා කරන ඉල්ලුම වර්ධනය වී ණය සඳහා කරන ඉල්ලුම අඩු වී ආයෝජනයද අඩු වේ. එහෙම ලියන්න වැඩි වේ කියන එක වැරදි. පොලි අනුපාතය වැඩි වන විට ණය සඳහා කරන ඉල්ලුම අඩු වී ආයෝජනයද අඩු වේ. ඒ තුලින් නිෂ්පාදනය අඩු වේ. එය ව්‍යාපාරවලට තර්ජන ඇති කරයි.
ඒ ව්‍යාපාරවලට තර්ජන ඇති කරයි. ඊළඟට තව එකක් ලියා ගන්න පුළුවන් උද්ධමනය කොහොමද ව්‍යාපාරවලට බලපාන්නේ කියන එක. උද්ධමනය කියලා කියන්නේ භාණ්ඩා සේවා මිල අඛණ්ඩව වැඩිවීම. මාතෘකාවල යන උද්ධමනය කියලා භාණ්ඩා සේවා මිල අඛණ්ඩව වැඩිවීම. ඒකට මෙහෙම ලියන්න. උද්ධමනය නිසා අමුද්‍රව්‍ය ශ්‍රමය බලශක්තිය ආදී වියදම් ඉහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය වැඩි වේ. එය භාණ්ඩ මිල වැඩිවීමට හේතු වේ. එය භාණ්ඩ මිල වැඩිවීමට හේතු වේ. එම නිසා භාණ්ඩ ඉල්ලුම පහළ ගොස් භාණ්ඩ ඉල්ලුම පහළයයි. එය ව්‍යාපාරවලට තර්ජනයකි. එසේම පාරිභෝගික ක්‍රය ශක්තියද අඩුයි. මොකද උද්ධමනය කියන්නේ භාණ්ඩ මිල වැඩිවීම, අඛණ්ඩව වැඩිවීම. ඒ නිසා අපේ මිලදී ගැනීමේ හැකියාව, අපේ ආදායම් මදි, ප්‍රමාණවත් නැහැ. අපේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට අපි අඩු භාණ්ඩ ප්‍රමාණයක් තමයි මිලදී ගන්න වෙන්නේ. පාරිභෝගික ක්‍රය ශක්තිය අඩුවීම තුළින් භාණ්ඩ හා සේවා ඉල්ලුම පහළ ගොස් භාණ්ඩ හා සේවා ඉල්ලුම පහළයයි. එය ව්‍යාපාරවලට තර්ජනයයි. හරි. එතකොට අපි ඊළඟට කතා කරමු ස්වභාවික පරිසරය ගැන. දැන් ස්වභාවික පරිසරය කියලා කියන්නේ ස්වභාවික සම්පත් ආශ්‍රිත පරිසරය ස්වභාවික පරිසරය කියලා කියනවා. එහෙම නැත්නම් භූගෝලීය පරිසරය කියලා කියන්නත් පුළුවන්. ඒ තුල ස්වභාවික සම්පත් සොයා ගැනීම, කාලගුණික හා දේශගුණික වෙනස් වීම, භූමියේ පිහිටීම, ස්වභාවික විපත් මේවා තුලින් ව්‍යාපාර වලට ව්‍යාපාර අවස්ථාත් ඇති වෙනවා. ව්‍යාපාර වලට තර්ජන වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි විශේෂයෙන්ම ස්වභාවික පරිසරයේ සාධකත් එක්ක විශේෂයෙන්ම ස්වභාවික සම්පත් ගැන කතා කරොත් එහෙම ස්වභාවික සම්පත් ව්‍යාප්තිය අනුව තමයි ලෝකයේ ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා යෙදවුම් වශයෙන් භාවිත කරන්නේ ස්වභාවික සම්පත්. මෙම ස්වභාවික සම්පත් වල පිහිටීම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා පදනම් වෙනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඕනෑම රටක ව්‍යාපාර බිහිවීම හා ස්ථානගත වීම කෙරෙහි ස්වභාවික සම්පත් අදාළ වෙනවා. දැන් එතකොට ස්වභාවික සම්පත් බහුලව තියෙනවා නම් ව්‍යාපාර අවස්ථාවක්, ස්වභාවික සම්පත් ඉගෙන ෂේ වෙලා නම් ඉවර වෙලා ගිහිල්ලා නම් ඒක ව්‍යාපාර වලට තර්ජනයක්. දැන් අපි මේ මෙතන ලියාගමු ස්වභාවික සම්පත් විශේෂයෙන්ම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්වභාවික සම්පත් කොටස් දෙකයි. ඒ කියන්නේ සීමිත සම්පත් තියෙනවා, අසීමිත සම්පත් තියෙනවා. සීමිත සම්පත් අපි කොටස් දෙකකට බෙදනවා. ෂේ වෙන සම්පත් සහ ෂේ නොවන සම්පත්. මෙන්න මේ වර්ගීකරණයට අනුව අපිට මෙතන පළවෙනිට මෙහෙම ලියාගමු. පරිහරණය කරන විට පළවෙනි එක ලියන්න. පරිහරණය කරන විට ෂේ නොවන අසීමිතව පවතින සම්පත්. පළවෙනි අංකෙට ලියන්න. පරිහරණය කරන විට ෂේ නොවන අසීමිතව පවතින සම්පත්. උදාහරණ තමයි හිරු එළිය, වාතය, ජලය. 2.
පරිහරණය කරන විට ෂේවන් නමුත් පරිහරණය කරන විට ෂේවන් නමුත් නැවත ජනනය කළ හැකි සම්පත් නැවත ජනනය කළ හැකි සම්පත් පරිහරණය කරන විට ෂේවන් නමුත් නැවත ජනනය කළ හැකි සම්පත් වන සම්පත දීවර සම්පත ආහාර සතුන් තමා උදාහරණ අපිට මේවා නැවත නිර්මාණය කරන්න පුළුවන් තුන්වෙනි එක තමයි පරිහරණය කරන විට ෂේවන් නමුත් නැවත ජනනය කළ නොහැකි සම්පත් උදාහරණ ගල් අඟුරු කනිජ තෙල් මිරන් මැණික් ආදී වශයෙන් ස්නාන කරන්න පුළුවන් තුන්වෙනි එතකොට පරිහරණය කරන විට ෂේවන් නමුත් නැවත ජනනය කළ නොහැකි සම්පත් ගල් අඟුරු කනිජ තෙල් මිරන් ඉතර මේ ස්ථාන තුනට එකකින් ඕනේ එතකොට අපිට අර සම්පත් අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් සීමිත සම්පත් සහ අසීමිත සම්පත් මේ අසීමිත සම්පත් අපිට ප්‍රශ්නයක් නැහැ හිරු එළිය වාතය ජලය ඒ වගේ උදාහරණ සීමිත සම්පත් තමයි නැවත කොටස් දෙකකට බෙදන්නේ ෂේවන සහ ෂේවන නමුත් නැවත ජනනය කළ හැකි සම්පත් සහ ෂේවෙන් නමුත් නැවත ජනනය කළ හැකි සම්පත් නොහැකි සම්පත් මම නැවත කියන්නම් සම්පත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා සීමිත සම්පත් සහ අසීමිත සම්පත් සීමිත සම්පත් කොටස් දෙකයි ෂේවෙන් නමුත් නැවත ජනනය කළ හැකි සම්පත් සීමිත නමුත් නැවත ජනනය කළ නොහැකි සම්පත් කියලා. හරිතර මේ සම්පත් ඔබ දන්නවා සම්පත් වල ව්‍යාප්තිය අනුව ව්‍යාපාර අවස්ථා සහ ව්‍යාපාර වලට තර්ජන ඇති වෙනවා. ඊළඟට khaniජ නිදි මේ khaniජ නිදි ලෝකයේ සහ ලංකාවේ ගත්තාම මේවා ආශ්‍රිතව ව්‍යාපාර අවස්ථා රාශියක් ඇති වෙලා තියෙනවා. මේවා හිග වුණොත් ඉවර වුණොත් ෂේ වුණොත් ව්‍යාපාර වලට තර්ජනයක්. බලශක්තියක් එහෙම තමයි බලශක්තිය කියන ප්‍රභවය වර්තමාන ලෝකයේ විශාල අර්බුද ඇති කරන්න හේතු වෙලා තියෙනවා. මොකද khaniජ තෙල් මිල ඉහළ යනවා, khaniජ තෙල් මිල පහළ යනවා. එතකොට මේ khaniජ මිල ඉන්ධන මිල ඉහළ යාම හැම වෙලෙම ව්‍යාපාර වලට තර්ජනයක්. ඉන්ධන මිල අඩු වුණොත් ව්‍යාපාර අවස්ථාවක් ඇති වෙනවා. එතකොට දැන් මේ බලශක්ති අර්බුදයට විසඳුමක් මේක අර්බුදයක් මේක khaniජ තෙල් මිල ඉහළ යන ඒ වගේම පරිසරයටත් මේක ලොකු හානියක් කරනවා. ඒක නිසා විකල්ප බලශක්ති පරිසරිතගාමී බලශක්ති අත්දැක බැලීම් කරනවා. අන්න ඒ අත්දැක බැලීම් කරන ව්‍යාපාර වලට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. කාලගුණය හා දේශගුණය කාලගුණය හිත කරන ව්‍යාපාර අවස්ථා කාලගුණය අහිත කරන ව්‍යාපාර වලට තර්ජන ඇති වෙනවා. කාලගුණය හා දේශගුණය ඒ විදිහට ව්‍යාපාර වලට ව්‍යාපාර අවස්ථාත් ඇති කරනවා. ව්‍යාපාර වලට තර්ජනත් ඇති කරනවා. අපි දන්නවා ලෝකයේ සහ ලංකාවේ ව්‍යාපාර ස්ථානගත කරලා තියෙන්නේ මේ ස්වභාවික සම්පත් විශාල වශයෙන් බලපාලා තියෙනවා. මුහුද ආශ්‍රිතව දීවර කර්මාන්ත ස්ථානගත වීම කෙරෙහිත් කඳු ආශ්‍රිතව තේවග ව්‍යාප්ති වීම කෙරෙහිත් බලපෑම් ඇති කරලා තියෙන්නේ ස්වභාවික පරිසරයේ පිහිටීම. ඊළඟට මේ ස්වභාවික පරිසරයේ ප්‍රවණතා කීපයක් තමයි අමුද්‍රව්‍ය හිගය, ඉන්ධන මිල ඉහළ යාම, බලශක්ති විකල්ප බලශක්ති කරා යොමු වීම, පරිසර දූෂණය, සම්පත් නැවත භාවිතයට යොමු වීම, අපද්‍රව්‍ය කළමනාකරණය, රජයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම මේවා පරිසර අද ස්වභාවික පරිසරය දක්නට ලැබෙන ප්‍රවණතාවය. දැන් අපිට මේ ස්වභාවික පරිසරය අධ්‍යයනය කරන්නේ ඇයි කියන කාරණයට මෙතන මෙහෙම සටහන් කරගන්න. ස්වභාවික පරිසරයේ අධ්‍යයනය තුළින් ව්‍යාපාර කටයුතු කෙරෙහි හිතකර අන්දමින් බලපෑම් කරන හිතකර සාධක එහෙම නැත්නම් බලවේග හේවත් අවස්ථා හඳුනා ගැනීමටත් ව්‍යාපාර කටයුතු කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම් කරන අහිතකර සාධක කමාවක් බලවේග හේවත් තර්ජන හඳුනා ගැනීමටත් හැකියාව ලැබේ. මෙන්න මේ අවස්ථා හා තර්ජන හඳුනා ගැනීමට තමයි අපි ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්නේ. හරි. දැන් අපි ඊළඟට කතා කරන්නේ ප්‍රජා පරිසරය සම්බන්ධව.
ඒ කියන්නේ මෙහි ප්‍රධානම සාධකය ව්‍යාපාර සම්බන්ධ වන ප්‍රධානම සාධකය ජනගහනය. එයින්ද ජනගහනය හා සම්බන්ධ සාධක ක්‍රියාත්මක වන පරිසරය තමයි අපි ප්‍රජා පරිසරය කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ප්‍රජා පරිසරයේ සාධක මෙහෙම ලියා ගන්න. ජනගහනයේ ප්‍රමාණය ජනගහන වර්ධන අනුපාතය ස්ත්‍රී පුරුෂ භාවය වයස් ව්‍යුහය ජනගහන මිශ්‍රය වයස් ව්‍යුහය ජනගහන මිශ්‍රය අධ්‍යාපන මට්ටම පවුලේ සංයුතිය අධ්‍යාපන මට්ටම පවුලේ සංයුතිය ගෘහ රටාව ප්‍රජා පරිසර සාධක නැත්නම් බලවේග හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ජනගහන වර්ධනය ව්‍යාපාරයක වෙළඳපොළ තීරණය වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් ජනගහනය ජැවසන ප්‍රදේශවල තමයි අපි ව්‍යාපාර ආරම්භ කරන්නේ. එහෙනම් ජනගහනය වැඩි නම් ඒක ව්‍යාපාර අවස්ථාවක්. ජනගහනය අඩු වීම ව්‍යාපාර වලට තර්ජනයක් වෙනවා. ඊළඟට වයස් ව්‍යුහය ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම. දැන් මේ ඔබ දකින්නේ ජනගහන පිරමීඩයක්. දැන් මේකේ මේ පිරමීඩේ වයස උපතේ ඉඳලා අවුරුදු 5 දක්වා පූර්ව පාසල් අවධිය, පාසල් අවධිය, ඊළඟට 6 ඉඳලා 18 වයස යෞවන අවධිය, 19 30 යෞවන පරිණත අවධිය, 31 50 මහලු අවධිය. මේ විදිහට ජනගහනය අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. එතකොට ව්‍යාපාරය කරන අවට ප්‍රදේශයේ ජනගහනය මොන වගේ ජනගහනයක්ද කියන එක මේ ජනගහන පිරමීඩ වලින් පැහැදිලි කරනවා. බලන්න මේ ජනගහන පිරමීඩ තුනක් මෙතන තියෙනවා. මේ තියෙන්නේ අපේ 1981 ජනගහන පිරමීඩේ දැන් මෙහි මෙම ජනගහන පිරමීඩේ සාමාන්‍යයෙන් පතුල බරයි. ඒ කියන්නේ එහි ළමා ජනගහනය වැඩි. මේ පැතිලියල තියෙන නිසා ළමා ජනගහනය වැඩි. එතකොට මේ කාලේ සුසු ඒ කියන්නේ ළමයි මෙවැනි ජනගහන පිරමීඩයක් තියෙනවා නම් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ළමයිට අවශ්‍ය පාසල් උපකරණ, ළමා ඇඳුම්, ළමයිට වැඩිපුර භාණ්ඩ විකුණන්න පුළුවන් ව්‍යාපාර වලට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. දැන් මේ 2012 මේ 1981 මේ 2012 වෙනකොට ජනගහන පිරමීඩේ පතුල හැකිලෙමින් මේ වයස්ගත ජනගහනය වැඩි වීම පවතිනවා. දැන් විශේෂයෙන්ම තව වසර කීපයක් යනකොට මේ 2040 විතර වෙනකොට වයස්ගත ජනගහනය ලංකාවේ වැඩි. එතකොට මේක අද ප්‍රබල සමාජීය ප්‍රශ්නයක්. දැනටත් ලංකාවේ ජනගහනයෙන් 100ට 20ක් ඒ කියන්නේ පහෙන් එකක් විතර
වයස්ගත ජනගහනය. ලෝක ජනගහනයෙන් 25ක් 4න් එකක් වයස්ගත ජනගහනය. මම මේ කියන්න උත්සාහ කරන්නේ දැන් මේ වර්තමානයේ තියෙන ප්‍රබල සමාජීය මේ ජනගහනය සම්බන්ධ ප්‍රජා පරිසරයේ තියෙන ගැටලුවක් තමයි වයස්ගත ජනගහනය වැඩි වෙමින් පවතිනවා. දැන් වයස්ගත ජනගහනය වැඩි වුණාම මොන වගේ ව්‍යාපාර අවස්ථාද අපිට ඇති වෙන්නේ? විශේෂයෙන්ම වැඩිහිටි ජනගහනය වැඩි වුණාම වැඩිහිටියන්ට ගැලපෙන ආහාර වර්ග, ආහාර, ඇඳුම් පැළඳුම්, ඖෂධ වර්ග වයස්ගත ජනගහනයට ගැලපෙන මේ ව්‍යාපාර අවස්ථාවක් වෙන විවිධ රක්ෂණ ක්‍රම හඳුන්වා දෙන්න පුළුවන්. විවිධ බැංකු ගිණුම් වර්ග හඳුන්වා දීම. ඊළඟට වැඩිහිටියන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථාන. මේ තියෙන ඒ වගේ බුද්ධිමත් ව්‍යාපාරිකයෙක් හඳුනාගත්තු ව්‍යාපාර අවස්ථාවක් පසුගිය වර්ෂයේ මහ බැංකු වාර්තාව සහ කියන්නේ 2018 2019 මහ බැංකු වාර්තාවල අවධාරණය කරලා තිබු කාරණයක් තමයි වයස්ගත ජනගහනය වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා මේ වයස් කාලයේදී සතුටින් ගෙවන්න පුළුවන් වැඩිහිටියන් සුරුකුම් මධ්‍යස්ථාන වගේ ඒවා ආරම්භ කරන්න ව්‍යාපාර අවස්ථාවක් කියලා තියෙනවා. මේක රජයෙන් විශේෂ නායකුත් දෙනවා ඒ වැඩිහිටියන් බලා ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කරන්න. මේවා මේ සම්ප්‍රදායික මහලු නිවාස නෙමෙයි. ඊටම පහසුකම් තියෙන සමවයස්ක කණ්ඩායම් ගැවසෙන අපි උදාහරණ මේක කතා කරොත් එහෙම වර්තමානයේ සැමියයි බිරිඳයි දෙන්නම කාර්යබහුලයි. ඒ නිසා වයස්ගත දෙමව්පියෝ බලා ගැනීමේ ගැටලුවක් තියෙනවා. උදේට වැඩට යනකොට මේ වයස්ගත දෙමව්පියෝ මේ වැඩිහිටියන් සුරකුම් මධ්‍යස්ථානයට බාර දීලා එතන සමවයස් කණ්ඩායම් ඉන්නේ. එතන පුවත්පත්, විවිධ ක්‍රීඩා, ඊළඟට ධර්ම දේශනා, ඒ කියන්නේ ධර්ම සාකච්ඡා සමවයස් කණ්ඩායම් ඉන්නේ. එතන ගත කරලා හවස වෙනකොට එක්කෙන්න පුළුවන්. හැබැයි මේ මධ්‍යස්ථාන වලට ගාස්තුවක් ගෙවන්න ඕනේ. එතකොට ඒගොල්ලොන්ගේ අර හුදකලාභාවය නැති කරගෙන තමන්ගේ ප්‍රශ්නත් විසඳා ගන්න පුළුවන්. ඉතින් අද මේ වගේ ඒ වලට ව්‍යාපාර අවස්ථා ඇති වෙලා තියෙනවා. මේ වැඩිහිටි යම් විවේක මධ්‍යස්ථාන නැත්නම් සුරකුම් මධ්‍යස්ථාන. ඊළඟට අනාගතයේ වයස්ගත ජනගහනය වැඩි වීම නිසා මේ ආගමික චාරිකා දඹදිව යන වර්තමාන මේ තත්ත්වය මග හැරුණා මේවා කරන්න පුළුවන්. ඒ වගේ විවිධ රක්ෂණ ක්‍රම, විවිධ බැංකු ගිණුම්, ආහාර, ඇඳුම් පැළඳුම්, ඖෂධ වර්ග වලට විවේක මධ්‍යස්ථාන, වැඩිහිටියන් සුරකුම් මධ්‍යස්ථාන, ආගමික චාරිකා, ඒ වගේ ඒ වලට ව්‍යාපාර අවස්ථා ඇති වෙනවා. ඒ නිසා තමයි මේ පරිසරය අධ්‍යයනය කරන්නේ. ව්‍යාපාරිකයන් විසින් මේ පරිසරය අධ්‍යයනය කරාම ඊට ගැළපෙන භාණ්ඩ හා ඒ සඳහා ව්‍යාපාර අවස්ථා ඇති වෙනවා. දැන් මේක හඳුනාගත්තු දැන් අපි තව උදාහරණයක් කතා කරොත් එහෙම වයස්ගත ජනගහනයේ වැඩිවීම නිසා සීනි රහිත, තෙල් රහිත ආහාර වර්ග වලට අද වෙළඳපොලේ ඕන තරම් තියෙනවා. ඒක හඳුනාගත්තු කොකාකෝලා නිෂ්පාදනය කරන සමාගම ඒගොල්ලෝ සුගර් ෆ්‍රී ස්ප්‍රයිට්, කොකාකෝලා වර්ග වාගේ හඳුන්වා දෙන්නේ මේ ජනගහනය වයස්ගත වීම කියන ගැටලුව හඳුනාගත්තු නිසා. මේ බලන්න මෙතන පූර්ව පාසල් අවදී සෙල්ලම් භාණ්ඩ සඳහා, පාසල් අවදී ශක්තිමත් භාණ්ඩ සඳහා, යෝන් අවධියේදී නව විලාසිතා හා අනුකරණයන්ට අනුකූල වූ භාණ්ඩ සඳහා, යෝන් පරිණත අවධිය සඳහා තාරුණ රැක ගැනීම සඳහා වන භාණ්ඩ සඳහා, මහලු අවධිය ආයුකාල රැක ගැනීම සඳහා රැක ගැනීමට සෞඛ්‍ය ආරක්ෂක භාණ්ඩ සඳහා යනාදී වශයෙන් ඉල්ලුම් රටාවක් පවතී. මෙම තත්ත්වයන් සැලකිල්ලටගෙන ව්‍යාපාර කටයුතු වෙන්ව වශයෙන් පවත්වා ගන්න පුළුවන්. ඒතර මේ තමන්ගේ ව්‍යාපාරය අවට ප්‍රදේශයේ මොන වගේ ජනගහන පිරිමිඩයක් තියෙන්නේ ඒ අනුව ව්‍යාපාර අවස්ථා තීරණය කරන්න පුළුවන්. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය කොහොමද ව්‍යාපාර කටයුතු කිරී බලපාන්නේ? විශේෂයෙන්ම වර්තමානයේ වන විට ලෝක ජනගහනයෙන් 52%ක් කාන්තා ජනගහනය, 148%ක් පිරිමි ජනගහනය. එතකොට
ඒ තමන්ගේ ව්‍යාපාරයට ප්‍රදේශයේ වැඩිපුර ඉන්නේ කාන්තාවද වැඩිපුර ඉන්නේ පිරිමිද ඒ අනුව තමයි ව්‍යාපාර අවස්ථා ඇති වෙන්නේ. එතකොට දැන් මේකත් කොකාකෝලා සමාගම අධ්‍යයනය කරලා තියෙනවා. දැන් අපි කොකාකෝලා සමාගමේ වෙළඳැන්වීම අධ්‍යයනය කරොත් එහෙම මීට විශේෂයෙන්ම දක්ෂ ක්‍රීඩකයෝ දක්ෂ නළුවෝ ඒ කියන්නේ පිරිමි ජනගහනය ඉලක්ක කරගෙන තමයි ඒගොල්ලෝ වෙළඳැන්වීම මෙතෙක් නිර්මාණය කරේ. නමුත් වර්තමාන වන විට වෙළඳැන්වීම නිර්මාණය කරන්නේ මේක කාන්තාවටත් බොන්න පුළුවන් පානයක් හැටියට ඒගොල්ලෝගේ වෙළඳැන්වීම අම්මා අක්කා ඒ වගේ ගෙදර පවුලේ ඔක්කොම එකතු වෙලා බොන්න පුළුවන් සහෝදරයෝ සහ සහෝදරියෝ පියා මව මේ සියලු දෙනා එකතු වෙලා බොන්න පුළුවන් පානයක් විදිහට දැන් වෙළඳැන්වීම වල ඒගොල්ලෝ ඒකට හේතුව ඒගොල්ලෝ දන්නවා ඉදිරියේ ලෝක ජනගහනය කාන්තාකරණය වෙනවා. ඒක නිසා කාන්තාවන් ඉලක්ක කරගෙන විවිධ මේ කොකාකෝලා නිෂ්පාදන කාන්තාවටත් බොන්න පුළුවන් කියන එක දැන් සමාජගත කිරීම වෙළඳැන්වීම හරහා ඒගොල්ලෝ කරනවා. ඒ වගේම තමයි දැන් කාන්තා ජනගහනය වැඩිවීම තුලින් ඇතුළත් වෙන ව්‍යාපාර අවස්ථා අපි කතා කළොත් එහෙම ශනික ආහාර පාන වර්ග වලට ව්‍යාපාර අවස්ථාවක් වෙලා තියෙනවා. නව යොහුම් පියුම් ක්‍රම ඒක නිසා තමයි අර අපි අන්තර්ජාල විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු කරන කතා කරනකොට අද අන්තර්ජාලය තුල විවිධ වෙබ් අඩවි තියෙනවා මේ ආහාර පිසින මේ උදාහරණයක් තමයි amma.lk. ඉතින් ඒ වගේ වෙබ් අඩවි හරහා අද මේ ආහාර පිසින ක්‍රම ගැන විශාල වශයෙන් තියෙනවා. ඉතින් ඒ වගේ නව යොහුම් පියුම් ක්‍රම ගැන ඒවට ව්‍යාපාර අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. ඊළඟට කාන්තා ඇඳුම් පැළඳුම් ඒවට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ වගේ කාන්තා ජනගහනය වැඩිවීම නිසා අද විශේෂයෙන්ම විවිධ ව්‍යාපාර අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා කාන්තාවට ගැළපෙන. එතකොට ජනගහන ව්‍යාප්තිය අපි බොහෝ දුරට යා ගැවසෙන ස්ථානවල තමයි ව්‍යාපාර ආරම්භ කරන්නේ. ඒ කියන්නේ ජනගහනය බහුල නම් ව්‍යාපාර අවස්ථාවක් විලඳ පුළුල් වෙනවා. ජනගහනය ශූන්‍ය නම් ව්‍යාපාර වලට තර්ජනයක් ඒක. ඒ වගේ අපි පුද්ගල ජීවන රටාව ව්‍යාපාර කිරීම බලපෑම පුද්ගලයන්ගේ ආදායම් මත ආගම් මත ජාතින් අනුව හා ප්‍රදේශ අනුව එකිනෙකට වෙනස් වූ ජීවන රටාවන් දකිනවා. මේ බව හඳුනාගත් ව්‍යාපාරික ඊට අනුකූලව භාණ්ඩ සේවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ මිනිසුන්ගේ ජීවන රටාව අනුව ඒ ව්‍යාපාර අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම පුද්ගලයාගේ ආදායම් මත අපි උදාහරණයක් ගත්තොත් එහෙම ආදායම් අඩුම අයට සාමාන්‍ය හෝටල ආදායම මධ්‍යම ප්‍රාන්තයට තරු 1 2 3 හෝටල් ඊටත් ඉහළ ආදායම් ලබන අයට තරු 5 වගේ හෝටල් ඒ වගේ ව්‍යාපාර ඇති වෙලා තියෙන්නේ ආදායම් මත ආගම් මත ජාතින් අනුව ප්‍රදේශ අනුව විවිධ ව්‍යාපාර අවස්ථා අපිට දක්නට ලැබෙනවා. ඊළඟට අපි කතා කරන්නේ මේ සමාජ හා සංස්කෘතික පරිසරය. පුද්ගලයන් තුළ ඇති විශ්වාස සමාජ සාරධර්ම ඊළඟට සිරිත් විරිත් චාරිත්‍ර හැසිරීම් රටා විශ්වාස පුරුදු ආකල්ප අපේක්ෂා හා සාරධර්ම. දැන් අපිට සමාජ සංස්කෘතියේ සාධක හැටියට මේවා ලියන්න පුළුවන්. ලියන්න පළවෙනි එක පුද්ගලයන් තුළ පවත්නා විශ්වාස. 2 පුද්ගලයන් තුළ පවත්නා වටිනාකම්. 3 සිරිත් විරිත්. පළවෙනි එක ලියන්න පුද්ගලයන් තුළ පවත්නා විශ්වාස, පුද්ගලයන් තුළ පවත්නා වටිනාකම්, සිරිත් විරිත්, සිතුම් පැතුම්, ආගමික විශ්වාස. එතකොට මෙන්න මේ සමාජ හා සංස්කෘතික පරිසරයේ සාධක නිසා විවිධ ව්‍යාපාර අවස්ථා ඇති වෙලා තියෙනවා. අපි බැලුවොත් එහෙම
මේ තියෙන්නේ සංස්කෘතිය. දැන් අපේ සංස්කෘතියේ උප්පත්තියේ සිට මරණය දක්වා මම කියන්නේ සිංහල සංස්කෘතියේ උප්පත්තියේ සිට මරණය දක්වා විවිධ සිරිත් විරිත් තියෙනවා. ඒ හැම සිරිතකටම විරිතකටම විවිධ ව්‍යාපාර අවස්ථා ඇති වෙලා තියෙනවා. දැන් බලන්න මේ විවාහ මංගල උත්සවයක් මේ තියෙන්නේ අපේ සංස්කෘතියේ එක අංගයක්. එතකොට මේ මංගල උත්සවයත් එක්ක ඇති වෙලා තියෙන ව්‍යාපාර අවස්ථා ගණනාවක් තියෙනවා. ආරාධනාපත් ඒ කියන්නේ නැකත් බැලීමේ සිට මංගල උත්සවය අවසන් වෙනකන් විවිධ ව්‍යාපාර අවස්ථා. අපි උදාහරණ කීපයක් කිව්වොත් එහෙම ආරාධනා පත්‍ර සකස් කිරීම, ආරාධනා පත්‍ර බෙදීම, කේක් සැදීම, ඊළඟට මංගල ඇඳුම් සැපයීම, ඊළඟට කේටරින්ස් මේ ආහාර පාන සැපීම, ඊළඟට මංගල උත්සවය ගන්න හෝටලය, ඊළඟට ඔබට මේකේ දකිනවා මේ සංස්කෘතික අංගයන් වන මේ බෙර කණ්ඩායම්, ඒ වගේ ඊළඟට වාහන සැපීම, නවාතැන් සැපීම, මේ වගේ විවිධ ව්‍යාපාර අවස්ථා ගණනාවක් අපේ මේක සංස්කෘතික උත්සවයක් නිසා ඇති වෙලා තියෙනවා. ඒ වගේ සංස්කෘතික සාධක මත සිරිත් විරිත් චාරිත්‍ර වර්ධ නිසා ව්‍යාපාර වලට අලුත් ජීවයක් ලැබිලා තියෙනවා. පුද්ගල සාරධර්ම නිසා සමාජ වගකීම් තහවුරු වෙනවා. එතකොට පුද්ගල වටිනාකම් යහපත් හැසිරීම ව්‍යාපාර වලට සේවා සපයන්න දායක වෙලා තියෙනවා. එතකොට දැන් ඒ සමාජ හා සංස්කෘතික පරිසරයේ තියෙන සාධක වලින් විවිධ ව්‍යාපාර අවස්ථාත් ඇති වෙනවා. ඒ වගේම ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙන්න පුළුවන්. දැන් මේ දිනවල ඇතිලා තියෙන තත්ත්වෙ මත අපේ සමාජ හා සංස්කෘතික පරිසරයේ විවිධ තර්ජනයන්ට ලක් වෙලා තියෙනවා. මිනිසුන් මේ වසංගතය වැළඳුණු මිනිසුන් මිය ගියාම ඒගොල්ලෝ ආදාහනය කරන, ඒ කියන්නේ ආදාහනය කිරීමේ කටයුතු වලදී ඒ ආගමික වතාවත් කිරීමට බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ සමාජ සංස්කෘතික පරිසරයේ තුලින් අපිට විවිධ ව්‍යාපාර අවස්ථා ඇතිලා තියෙනවා. අපි විවිධ ආගම් අනුව අපේ ආගම් ගත්තොත් එහෙම බෞද්ධ කියන බුද්ධ ආගමේ විවිධ ආගමික උත්සව, ඒ අවස්ථාවලදී ව්‍යාපාර අවස්ථා. ඊළඟට හින්දු ආගමේ තියෙන ආගමික උත්සව, ක්‍රිස්තියානි දහම් ආගමේ තියෙන උත්සව, ඒවත් එක්ක විවිධ ව්‍යාපාර අවස්ථා ඇති වෙනවා. ඊළඟට සිංහල සංස්කෘතියේ, හින්දු සංස්කෘතියේ, මුස්ලිම් සංස්කෘතියේ ඒගොල්ලන්ට ගැලපෙන විදිහට ඒ ව්‍යාපාර අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ සංස්කෘතියට ගැලපෙන විදිහට ඒ සංස්කෘතින් අනුව ව්‍යාපාර අවස්ථා නිර්මාණ වෙලා තියෙනවා. හරි, ඊළඟට තාක්ෂණික පරිසරය. දැන් තාක්ෂණික පරිසරය අපි දන්නවා කාර්මික විප්ලවයත් එක්ක ලෝකයේ අලුත් පෙරලියක් ඇති වුණා. මිනිස් ශ්‍රමය සත්ත්ව බලය වෙනුවට යන්ත්‍ර ආදේශ කරන්න පටන් ගත්තා. එයත් එක්ක ලෝකයේ විශාල පරිවර්තනයකට ලක් වුණා. මේකේ අග්‍ර ප්‍රතිඵලය තමයි වර්තමානයේ අපි අත්විඳින්නේ. එතකොට මේ යෙදවුම් හා නිමවුම් පරිවර්තනය කිරීම සඳහා යොදා ගන්නා ශිල්ප ක්‍රම ආශ්‍රිත සාධක තාක්ෂණික පරිසරය කියලා අපි කියනවා. තාක්ෂණික පරිසරය යටතේ මිනිසුන්ගේ ජීවන රටාව විස්මයජනක ලෙස බලපෑම් කරනවා. ව්‍යාපාර කටයුතු විශාල වශයෙන් වෙනස් කිරීමට, නිෂ්පාදන රටා යල්පැනීමට තාක්ෂණික පරිසරය ඉවහල්ලා තියෙනවා. එතකොට තාක්ෂණික පරිසරයේ වෙනස්කම් ගණනාවක් ඇතිලා තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ,
සෞඛ්‍ය ශාස්ත්‍රයේ සංනිවේදන ශාස්ත්‍රයේ මෙතන ලියා ගන්න පුළුවන් මෙන්න මේ ශාස්ත්‍රවල විශේෂයෙන්ම සංනිවේදන ශාස්ත්‍රය මෙතන ලියා ගන්න කෘෂිකාර්මික ශාස්ත්‍රය කාර්මික ශාස්ත්‍රය සෞඛ්‍ය ශාස්ත්‍රය ප්‍රවාහන ශාස්ත්‍රය කාර්යාල ශාස්ත්‍රය ඒ වගේ ශාස්ත්‍ර මේක ලියන්න පුළුවන් දැන් අපි ඒ ශාස්ත්‍රවල විශාල වෙනස්කම් ඇති වෙලා තියෙනවා තව ශාස්ත්‍ර ගන්නව මේක නම් කරන්න පුළුවන් දැන් අපි ගත්තාම පරිගණක තාක්ෂණයේ දැන් මේ කාර්මික මේ තාක්ෂණික පරිසරය අපි විග්‍රහ කරනකොට මේකේ උපරිම ප්‍රතිඵලය තමයි මේ පරිගණක තාක්ෂණය සොයා ගැනීම. ඒකත් එක්ක ව්‍යාපාර අවස්ථා ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. පරිගණක තාක්ෂණයත් එක්ක ඊළඟට මෝටර රථ කර්මාන්තයේ ඩිජිටල් තාක්ෂණයේ නිෂ්පාදන මේ හැම ශාස්ත්‍ර ගණනාවකම විශාල වෙනස්කම් ගණනාවක් තාක්ෂණයත් එක්ක ඇති වෙලා තියෙනවා. දැන් අපි මේ තාක්ෂණික පරිසරය නිසා ව්‍යාපාර අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාර වලට තර්ජනත් ඇති වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පරිගණක තාක්ෂණයත් එක්ක අන්තර්ජාල පාසුකම් වාගේ ඒ කියන්නේ පරිගණක තාක්ෂණය සොයා ගැනීමත් එක්ක පරිගණක දුරාංග නිෂ්පාදනය කරන ආයතන පරිගණක මෘදුකාංග නිෂ්පාදනය කරන ආයතන ඊළඟට පරිගණක විකුණන ආයතන පරිගණක අලුත් වැඩියා කරන ආයතන ඊළඟට පරිගණක තාක්ෂණය භාවිතා කරලා ඒ කියන්නේ පරිගණක වැඩසටහන් නිර්මාණය කරන ආයතන ඒ වගේම පරිගණක උපයෝග කරගෙන විවිධ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාර අවස්ථා ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මෝටර රථ කර්මාන්තය ගත්තාම නවීන මෝටර රථ අද විශාල දියුණුවක් මෝටර රථ නවීන මෝටර රථ ශාස්ත්‍රයේ තියෙනවා ව්‍යාපාර අවස්ථා. ඒ වගේ ඩිජිටල් තාක්ෂණය ගත්තාම මුද්‍රණ කර්මාන්තය විශාල ව්‍යාපාර අවස්ථා ගණනාවක් තියෙනවා. නිෂ්පාදන ශාස්ත්‍රය ගත්තාම පරිගණක තාක්ෂණ ඒ පරිගණක ආශ්‍රිත විවිධ සේවා ගණනාවක් සංනිවේදන තාක්ෂණය ගත්තාම ජංග මුද්‍රකථනය විද්‍යුත් තැපෑල අන්තර්ජාලය ඒ වගේ තාක්ෂණික වෙනස්කම් ගණනාවක් ඇති වෙලා තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය ගත්තාම නලදරූපත් CT MRI ස්කෑන් ඒ වගේ වෛද්‍ය ශාස්ත්‍රයේ අද පරිගණක තාක්ෂණ තාක්ෂණික වෙනස්කම් ගණනාවක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ වගේ ව්‍යාපාර අවස්ථා ගණනාවක් අපිට නම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තාක්ෂණය නිසා ව්‍යාපාරවලට ඇතිවලා තියෙන පරිසරයට ඇතිවලා තියෙන තර්ජන ගණනාවක් තියෙනවා. මේ පරිසර දූෂණය වැඩි වීම ඒ වගේ තර්ජන තියෙනවා. ඒ හින්දා අපි තාක්ෂණික පරිසරයේ අධ්‍යයනය කරනකොට අපිට ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර වලට බලපෑම් කරන තර්ජන හඳුනා ගන්නත් පුළුවන්. හරි ඊළඟට දැන් අපි කතා කරන්නේ දැන් මේ සාර්ව පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම උදාහරණ කීපයකින් අපි පැහැදිලි කරන්න පුළුවන්. දැන් මම මීට පෙර එක් සාර්ව පරිසර බලවේග කතා කරනකොට උදාහරණ මම කතා කරා. නමුත් ඔබට නෝට් එක කියවද්දී අවබෝධයක් එන්න ඕන නිසා මම මෙතන ඒවා සටහන් කරනවා. විභාගෙට බොහෝ දුරට අහන්නේ මේ වලින් තමයි ප්‍රශ්න. ඒ හින්දා මම උදාහරණ කතා කරා. නමුත් මෙතන මම සටහන දෙන්නේ දැන් මෙහෙම ලියා ගන්න. මාතෘකාව උඩ තියෙනවා. මෙහෙම ලියන්න. පළවෙනි එක ප්‍රජා පරිසරය යටතේ
ජනගහනය වැඩිවීම නිසා ප්‍රජා පරිසරය යටතේ ජනගහනය වැඩිවීම නිසා බහණ්ඩා සේවා සඳහා කර ඇති ඉල්ලුම ප්‍රජා පරිසරය යටතේ ජනගහනය වැඩිවීම නිසා බහණ්ඩා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩිවීමෙන් ව්‍යාපාර අවස්ථා උදා වේ. ව්‍යාපාර අවස්ථා උදා වේ. එසේම ජනගහනය අඩුවීම නිසා බහණ්ඩා සේවා සඳහා ඇති ඉල්ලුම පහළ යාමෙන් ව්‍යාපාරවලට තර්ජන මතුවේ. පළවෙනි උදාහරණය. ජනගහනය අඩුවීම නිසා බහණ්ඩා සේවා සඳහා ඇති ඉල්ලුම පහළ යාමෙන් ව්‍යාපාරවලට තර්ජන මතුවේ. දෙවෙනි උදාහරණය. ආර්ථික පරිසරය යටතේ පොලි අනුපාතය අඩුවීම නිසා ණය ගැනීම් වැඩි වී ව්‍යාපාර අවස්ථා උදා වේ. එසේම පොලි අනුපාතය වැඩිවීමෙන් ණය ගැනීම් සීමා වන අතර ඒ ව්‍යාපාරවලට තර්ජනයකි. තුන්වෙනි උදාහරණය ලියන්න. දේශපාලන හා නෛතික පරිසරය යටතේ ව්‍යාපාරිකයන්ට මෙහෙම ලියන්න. දේශපාලන හා නෛතික පරිසරය යටතේ ව්‍යාපාරිකයන්ට හිතකර නීති රීති පැනවීමෙන් ව්‍යාපාර අවස්ථා උදා වන අතර ව්‍යාපාරිකයන්ට අහිතකර නීති රීති පැනවීමෙන් ව්‍යාපාරවලට තර්ජනවලට මුහුණ දීමට සිදුවේ. හරි. එතකොට සාර පරිසර බලවේග ව්‍යාපාර කිරී ඇති කරන බලපෑම මම කිව්වේ ව්‍යාපාර අවස්ථා ව්‍යාපාර තර්ජන ඇති කරනවා. ඊළඟට සාර පරිසර බලවේග කොහොමද ව්‍යාපාරවලට කියන්නේ ආසන්න පරිසර බලවේග කෙරෙහි බලපෑම් ඇති කරන්නේ? සාර පරිසර බලවේග ආසන්න පරිසරයට බලපෑම් කරන ආකාරය. දැන් සාර පරිසරය ගන්න තීරණ ඒ වෙනස් වීම ආසන්න පරිසරය කෙරෙහි බලපාන. දැන් අපි එකක් මේකේ කතා කරොත් එහෙම ආර්ථික පරිසරයේ සාධකයක් තමයි උද්දමනය. ආර්ථික පරිසරයේ සාධකයක් තමයි උද්දමනය. ඒ උද්දමනය වැඩි වුණාම කියන්නේ උද්දමනය කියන්නේ බහණ්ඩා සේවා මිල වැඩි වෙනවා. බහණ්ඩා සේවා මිල වැඩි වීම නිසා සැපයුම් කරුවන් සපයන බහණ්ඩා සේවාවල මිල වැඩි වෙනවා. එතකොට සැපයුම් කරුවන්ට ඒක හොඳ දෙයක් නෙමෙයි. ආර්ථික පරිසරයේ උද්දමනය බහණ්ඩා සේවා මිල මට්ටම වැඩි වෙනවා. ඒ නිසා සැපයුම් කරුවන් සපයන බහණ්ඩා සේවාවල මිල වැඩි වෙනවා. එතකොට ඒක සැපයුම් කරුවන්ටත් බලපෑමක් ඇති කරනවා. ඒ වගේම මේ පාරිභෝගිකයන්ටත් ඒක බලපානවා. පාරිභෝගිකයන්ගේ ක්‍රය ශක්තිය, ඒ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව අඩු වීමටත් ඒක හේතුවක්.
එහෙනම් මෙතන මෙහෙම ලියන්න. පළවෙනි එක ආර්ථික පරිසරයේ උද්දමනය නිසා භාණ්ඩ හා සේවාවල ආර්ථික පරිසරයේ උද්දමනය නිසා භාණ්ඩ හා සේවාවල මිල මට්ටම වැඩි වේ. ඒ නිසා සැපයුම්කරුවන් සපයන භාණ්ඩ හා සේවාවල මිලද වැඩි වේ. සැපයුම්කරුවන් සපයන භාණ්ඩ හා සේවාවල මිල වැඩි වේ. එසේම පාරිභෝගිකයන්ගේ ක්‍රය ශක්තිය අඩුවීමටද එය හේතුවක් වේ. එතකොට ආර්ථික පරිසරයේ උද්දමනය සැපයුම්කරුවන්ටත් බලපානවා පාරිභෝගිකයන්ටත් බලපානවා. තව උදාහරණයක් ලියමු දෙවෙනි එක. දේශපාලන පරිසරය වැටුප් වැඩි කිරීමට තීරණය කිරීම නිසා කියන්නේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කිරීම නිසා ආසන්න පරිසර බලවේගයක් වන ගනුදෙනුකරුවන්ගේ එහෙම නැත්නම් පාරිභෝගිකයන්ගේ ආදායම වැඩි වී භාණ්ඩ හා සේවා වලට ඇති ඉල්ලුම වැඩි වීමට හේතු වේ. එක ව්‍යාපාරය වලට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා එතකොට. ඒතර පාරිභෝගිකයන් කෙරෙහි දේශපාලන පරිසරයේ වැටුප් වැඩි කිරීම පාරිභෝගිකයන්ගේ ක්‍රය ශක්තිය වැඩි වීමට බලපෑමක් වෙනවා. තව උදාහරණයක් ලියමු. තාක්ෂණික පරිසරයේ සාධකයක් වන විද්‍යුත් වාණිජ්‍ය. තාක්ෂණික පරිසරයේ සාධකයක් වන විද්‍යුත් වාණිජ්‍ය නිසා පාරිභෝගිකයන්ට අඩු මිලට නිවසටම භාණ්ඩ හා සේවා ගෙන්වා ගත හැකි වීම. තාක්ෂණික පරිසරයේ සාධකයක් වන විද්‍යුත් වාණිජ්‍ය නිසා පාරිභෝගිකයන්ට භාණ්ඩ අඩු මිලට ගෙදරටම ගෙන්වා ගත හැකි වීම. එතකොට තාක්ෂණික පරිසරය ආසන්න පරිසරයේ පාරිභෝගිකයන්ට බලපාන විදිය. හරි. එතකොට මේ සාර පරිසර සාධක අතර තියෙන සම්බන්ධතාවය මේවා අපි අභ්‍යන්තර පරිසරය, ආසන්න පරිසරය, බාහිර පරිසරය කියලා ඉරි ගහලා වෙන් කරාට මේ පරිසර සාධක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. මේවා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන. දැන් අපි මේක මේ කතා කරන්න පුළුවන්. දැන් කොවිඩ් වසංගත තත්ත්වය අපිට ආවේ ගෝලීය පරිසරයෙන්. ඒක අපේ නෛතික පරිසරයට නෛතික පරිසරයට, ආර්ථික පරිසරයට, දේශපාලන පරිසරයට, ඊළඟට තාක්ෂණික පරිසරයට, ඒ හැම පරිසරයකටම මේක බලපෑම් ඇති කරලා තියෙනවා. දැන් අපි කොවිඩ් වසංගත තත්ත්වයේ ගෝලීය පරිසරයෙන් ආවේ. එතකොට ඒක අපේ ගෝලීය නෛතික පරිසරයට බලපාලා තියෙනවා. ඒ හින්දා තමයි රජය විසින් ඇඳින නීතිය පැනෙව්වේ. ඒක නීතියක්. ඊළඟට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා වෙළඳුන්ට විවිධ නීති රීති පනවලා තියෙනවා. පාලන මිල ගණන් නියම කරලා තියෙනවා. ඒ වැටලීම් කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ නිසා. ඒතකොට නෛතික පරිසරයටත් ඒක බලපාලා තියෙනවා. ඊළඟට දේශපාලන පරිසරයේ තීන්දුවක් තමයි රට සංවෘත කරේ. එතකොට ඒ පරිසරයටත් ඒක බලපාලා තියෙනවා. ඊළඟට මිනිසුන් මිය යාම ප්‍රජා පරිසරයට සම්බන්ධයි. ඊළඟට මිනිසුන් මිය ගියාම ඒ අවසන් කටයුතු කිරීම අපේ සමාජ හා සංස්කෘතික පරිසරයට සම්බන්ධයි. ඊළඟට නව සොයා ගැනීම මේ වසංගත තත්ත්වයත් එක්ක නව සොයා ගැනීම රාශියක් කරලා තියෙනවා. එතකොට තාක්ෂණික පරිසරයට ඒක සම්බන්ධයි. ඊළඟට රජය විසින් විවිධ තීරණ රාශියක් කරන් තියෙනවා. බැංකු පොලි අනුපාතය අඩු කරන්න, විචල්‍ය සංචිත අනුපාතය අවම කරන්න, ඊළඟට අඩු ආදායම් ලබන අයට රුපියල් 5000 ගානේ දෙන්න. එතකොට ඒක විශේෂයෙන්ම දේශපාලන පරිසරය ගන්නටත් බලපාලා තියෙනවා. දේශපාලන තීන්දුව ගන්න. ඒ වගේම ආර්ථික පරිසරයටත් පාරිභෝගික ක්‍රය ශක්තිය අඩුවීම, වැටුප් සේවා නීති අඩුවීම,
පොලි අනුපාත අඩු කිරීම ආර්ථික පරිසරයටත් බලපාලා තියෙනවා. එතකොට ස්වභාවික පරිසරයටත් බලපාලා තියෙනවා. මොකද ස්වභාව ධර්මය විසින් අපිට ලෝකේ නැවත මේ ඇතුළත තියෙන පරිසර දූෂණය අවම කරන්න මේ தත්ත්වය හේතු වෙලා තියෙනවා. ඒ නිසා ස්වභාවික පරිසරයටත් මේක බලපානවා. ඒ කියන්නේ හැම පරිසරයකටම මේ පරිසර අතර අන්තර් සම්බන්ධතාවයේ මේ ගෝලීය වසංගත තත්ත්වයට එක්ක පැහැදිලි කරන්න පුළුවන්. අපි ලියමු මෙතන ඒ වෙනත් උදාහරණ කීපයක් ලියමු මෙතන. මැණික් කිල්ලම් එක මැණික් කිල්ලම් ස්වභාවික පරිසරයට අයත්වේ. නමුත් එය මැණික් කිල්ලම් ස්වභාවික පරිසරයට අයත්වේ. නමුත් එය ව්‍යාපාර කටයුත්තක් බවට පත් කිරීමට නීතිමය පරිසරයේ අවසරය ලබා ගත යුතුයි. ඔය වැලිගොඩ දැමීම, පස් කැපීම, ඒ වගේ වලටත් එහෙම තමයි. දෙවෙනි උදාහරණය වාණිජ බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ පාසුව සඳහා නවීන තාක්ෂණික උපකරණයක් වන ටෙල යන්ත්‍රයක් සවි කිරීමේදී මහ බැංකුවේ අවසරය ලබා ගත යුතුය. වාණිජ බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ පාසුව සඳහා නවීන තාක්ෂණ උපකරණයක් වන ටෙල යන්ත්‍රයක් සවි කිරීමේදී මහ බැංකුවේ අවසරය ලබා ගැනීමට සිදුවේ. එතකොට තාක්ෂණික පරිසරය තමයි ATM මැෂින් එක, ඒ කියන්නේ ඔටෝමැටික් ටෙලර් මැෂින් එක, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය ඒක සවි කරන්න නීතිමය පරිසරයේ අවසරය ගන්න ඕන. එතකොට මේ පරිසර සාධක අතර සම්බන්ධතාවය මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. අපිට මේකේ තවත් උදාහරණ දෙන්න පුළුවන්. මේ අර කොවිඩ් වසංගත තත්ත්වයේ ගෝලීය පරිසරයෙන් ආවේ ඒක හැම පරිසරයකට බලපාන විදිහ අපිට මම ඔබට ඒක පැහැදිලි කරා. එතකොට අපි පරිසර අධ්‍යයනය තුළින් කතා කරන ප්‍රධානම කාරණය තමයි මේ සදුවත විශ්ලේෂණය. මේ පාඩමේ සාරාංශය මේක. අපි අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරලා අපි හොයාගන්නවා ශක්තිය හා දුර්වලතා, බාහිර පරිසරය අධ්‍යයනය කරලා අපි අවස්ථා තර්ජන මතු කර ගන්නවා. එතකොට අපි කළමනාකරුවෙකුට මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරාම මෙන්න මේ අවස්ථා හතරේ තමයි තියෙන්නේ. මෙතන ශක්තියින් තියෙනවා, අවස්ථාවක් තියෙනවා. මෙතන දෙවෙනි අවස්ථාව අවස්ථා තියෙනවා, දුර්වලතා තියෙනවා. තුන්වෙනි අවස්ථාව ශක්තියින් තියෙනවා, තර්ජන තියෙනවා. හතරවෙනි අවස්ථාව දුර්වලතා තියෙනවා, තර්ජන තියෙනවා. එතකොට අපි අධ්‍යයනය කරන කළමනාකරුවා අධ්‍යයනය කරන ව්‍යාපාරයේ මේ අවස්ථා හතරෙන් එක තියෙන්න පුළුවන්. එතකොට අපි පළවෙනි අවස්ථාව තමයි ව්‍යාපාර ආයතනයේ ශක්තිය නා අවස්ථාවලින් යුක්ත වීම. අපි මෙතන පළවෙනි අවස්ථාව කතා කරයි. එතකොට එමුනම් මේක හොඳ තත්ත්වයක්. ඒ නිසා ව්‍යාපාරයේ නොක්මාව ප්‍රයෝජන ගන්න ඕනේ. අවස්ථා නිවැරදිව හඳුනා ගැනීම, අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට අභ්‍යන්තර ශක්තියින් මෙහෙවන්න ඕනේ. ඊළඟට ව්‍යාපාර ආයතනයේ දුර්වලතා අවස්ථාවලින් යුක්ත වීම. අපි දුර්වලතා මගහරවාගෙන ශක්තියින් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට අනතුරුව අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ඒවා වෙත හඹා යන්න ඕනේ. ශක්තියින් උපයෝග කරගෙන දුර්වලතා මගහරවලා අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ඕනේ. දුර්වලතා මගහරවලා ශක්තිමත් වෙන්න ඕනේ. අනතුරු අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ඒවා වෙත හඹා යන්න ඕනේ. ඊළඟට ව්‍යාපාර ආයතන ශක්තියින් හා තර්ජන වලින් යුක්ත වීම. තර්ජන පිළිබඳව විමසිලිමත් වෙලා උපක්‍රමශීලීව ශක්තිය මගින් තර්ජනය පරාජය කරන්න ඕනේ. ඒ ව්‍යාපාරයේ මෙවැනි අවස්ථාවක් තියෙනවා. දැන් මේක හතරවෙනි අවස්ථාව අසාර්ථක තත්ත්වයක්. මෙම ආයතනයේ තර්ජන නිමනොත් එක්ක නැඳී ඉන්න ඕනේ. එම්ම තර්ජන පිටු දකින්න ඕනේ. එතකොට මේ අවස්ථා හතර හඳුනාගත්තාම කළමනාකරුවට ඉතාම පහසුයි තමන්ගේ ව්‍යාපාරයේ හෝ ආයතනයේ මොන වගේ අවස්ථාවකද තියෙන්නේ මේ සොට් විශ්ලේෂණය අනුව ඒ අවස්ථාව හඳුනාගෙන කළමනාකරුවට හොඳින් කළමනා කරන කටයුතු මෙහෙවන්න පුළුවන්. එතකොට දැන් ඔබට මේ අභ්‍යාස කරන්න පුළුවන්. ප්‍රවෘත්ති කණ්ඩායම් ක්‍රියා අවධානය යොමු කරන්න, අදාළ පරිසරය නම් කරන්න. ණය සඳහා වන පොලි අනුපාතය නැවතත් පහළට. දැන් පොලි අනුපාතයේ එන්නේ ආර්ථික පරිසරය. එතකොට රටේ වැදගත් ව්‍යාපාර රජය යටතේ පවත්වා ගැනීම නව රජයේ තීරණය කරයි. දේශපාලන තීන්දුවක්, දේශපාලන පරිසරය. සුලිසුලන් අවදානම ශ්‍රී ලංකාවෙන් බැහැරයයි. ස්වභාවික පරිසරය. සූර්ය බලශක්තිය යොදාගෙන රථවාහන හඳුන්වා දීමට තාක්ෂණික පරිසරය. සාක් කලාපීය රටවල්
එකම මුදල් ලේඛකයක් භාවිතා කිරීමට යෝජනා කර ඇත. මේක ගෝලීය පරිසරයෙන් එන එකක්. වැට් පනත පාර්ලිමේන්තුවේ සම්මත වේ. නීතිමය පරිසරය. පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා නම් ඒක දේශපාලන පරිසරය. ඉදිරිපත් කිරීම දේශපාලන සම්මුත උනම් පස්සේ පනතක් ඒක. එතකොට ඒක නීතිමය පරිසරය. ජනගහනයෙන් තුනෙන් එකක් දෛනික කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතා කරයි. ජනගහනය ගත්තොත් නම් ප්‍රජා පරිසරය අන්තර්ජාලය භාවිතා කිරීම එතකොට ජනගහනය මේ ප්‍රජා පරිසරයක් ගන්න පුළුවන්. අන්තර්ජාලය භාවිතා කිරීම තාක්ෂණික පරිසරයට ගන්නත් පුළුවන්. දළදා පෙරහැර අතිඋත්කර්ෂවත් අඳුමින් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. එහෙනම් මේක එන්නේ සමාජ හා සංස්කෘතික පරිසරයට. එතකොට අද මේ සාර පරිසර බලවේග මම මේ උදාහරණ ගොඩක් කියන්න ඕන තමයි කාලය අරගෙන මේක පැහැදිලි කරේ. එමනම් අදට මම මේ සාර පරිසර බලවේග සාකච්ඡා කිරීම අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි.